ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ විෂන් එඩියු ශ්‍රී ලංකා YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා. අද මෙම වීඩියෝවෙන් මා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ උසස් පෙළ සිංහල විෂය ධාරාවේ එන බොහොම අපූර්ව කවි පන්තියක් පිළිබඳව. ඒ තමයි ධර්මසිරි රාජපක්ෂ නමැති කවියා රචනා කර තිබෙන නංගිගේ රහසිගත සෙනෙහි වීණාව නම් වූ කවි පන්තිය. දුවේ පුතේ මේ කවි පන්තියේ අත්දැකීම නොයසේනම් වස්තු විෂය වී ඇත්තේ රබර් කිරි කැපීමේ කර්මාන්තයේ නියුතු නැගණිය පිළිබඳ සිහිපත් කරන සහෝදරයෙකුගේ සිතැඟි සහෝදරයෙකුගේ අතීතාවර්ජනය තමයි මේ කවි පන්තියේ මූලික අත්දැකීම බවට පත්ව තිබේ. කවි පන්තිය විචාරය කිරීම නොයසේනම් කවි පන්තිය ඇසුරින් සාකච්ඡාවක් කිරීමට පෙර අපට යම්කිසි නිරීක්ෂණාත්මක කෝණයන් දෙකක් ඉදිරිපත් කරන්න පුළුවන්. එක අපට මේ කවි පන්තිය ඉදිරිපත් කරන අයියා නොයසේනම් කතකයා මේ නැගණියගේ පෙම්වතා විය හැකියි. නැගණිය හා විවාහ වීමට බලාපොරොත්තු වෙන සිටින තරුණයෙකු විය හැකියි. අපට එම අර්ථකථනය එම නිරීක්ෂණය මත පිහිටා විචාරයේ ඉදිරියට ගලා යා හැකියි. එහි අනෙක් පස වන්නේ සැබෑ ලෙසම මේ නැගණියගේ එක්කුස උපන් ඇගේ වැඩිමහලු සහෝදරයෙකු විය හැකියි. තමාගේ නැගණිය පිළිබඳ උපන් අප්‍රමාණ ආදරයකින් යුතුව ඒ අයියා ඒ සහෝදරයා අතීතාවර්ජනය කරනවා විය හැකියි. විචාරයේ ලියන දුවේ පුතේ ඔබට බාරයි කැමැති අන්තයක් තෝරා බේරා ගනිමින් ඔබේ රසස්වාදය ගොනු කරන්න. නැගණියක හා සමාන එහෙත් පෙම්වතියක් පිළිබඳ සිහිපත් කරන තරුණයෙකුද සැබෑ ලෙසම තමාගේ නැගණිය සිහිපත් කරන සහෝදරයෙකුද අපි කවිය රසස්වාදය කරන්න යොමු වෙමු. මේ කතකයා කෙමෙන් කෙමෙන් තමාගේ අතීතාවර්ජන ශෛලයට නොයසේනම් අතීතයේ සිහිපත් කිරීම සඳහා මතකයේ හාරවුස්සන්නේ මෙලෙස. ඊටාම රමණීය පැදිපෙළක්. නින්ද නැති මේ රැය ගෙයින් පිට රැලි ගසන සඳ වතුරේ. කතකයා ප්‍රකාශ කරනවා ඔහු නිදි වර්ජිතයි. ඔහුට නිින්දක් නැහැ. ඔහු නිදි වර්ජිතව සිටින අවදිය ගෙයින් පිට රැලි ගසන සඳ වතුරේ ඊටාම අපූර්ව කාව්‍යෝක්තියක්. හඳ පායා තිබෙනවා. ඇතැම් විට පොය දවසක් විය හැකි. නොයසේනම් පොය දවසට පසු දවසක් විය හැකි. පූර්ණ චන්ද්‍රයා පායා තිබෙනවා. බලන්න රමණීය යෙදුම අපූර්ව කාව්‍යෝක්තියක්. ගෙයින් පිට රැලි ගසන චන්ද්‍ර කාන්තිය මේ කතකයා මේ අයියා ජීවත් වන පරිසරය වෙලාගෙන පවතිනවා. ඒ සඳේ සිසිලත ඒ සඳේ සෞම්‍ය ගතිය දැනෙනවා. ඒ හඳ එළිය පතිත වීම කවියා නිරූපණය කරන්නේ ගෙයින් පිට රැලි ගසන මේ කතකයා ජීවත් වන මේ වටපිටාව බොහොම රමණීය වටපිටාවක් විය යුතුයි. අවට ගස්කොළන් බොහෝ සෙයින් පිහිටා තිබිය යුතුයි. එතකොට අර පූර්ණ චන්ද්‍රයා ගස්කොළන් අතරින් පෙරී පොළවට පතිත වන්නේ ඊටාම අපූර්ව ආකාරයට. ඒ පොළවට පතිත වන ආකාරය කතකයා සඳේලිය සංජානනය කරගන්න ආකාරයේ ලියා තිබෙන්නේ ගෙයින් පිට රැලි ගසන සඳ වතුරේ. එහෙනම් මේ කවි පේලිය අතිශය වැදගත් ඔබට රසස්වාදය ගොනු කරද්දී. ඒ වගේම සඳ ගැන පැවසීමේදී මේ රාත්‍රී වරුවත් සමගම අවට පරිසරයේ තියෙන සෞම්‍ය ගතිය, සෞම්‍ය සිසිලස ඔබට දැනෙනවා විය යුතුයි. කතකයා හෙළි කරනවා රබර් ගස් නැති නමුදු සීතල සිංහ රාජයේ පාමුලේ කෙමෙන් කෙමෙන් අපේ කුතුහලයේ ජනනය කරමින් අප තුල කුතුහලයේ ඇති කරමින් ඔහු පවසනවා ඔහු දැන් සිටින පරිසරය පිළිබඳ. රබර් ගස් නැහැ. ඔහු කලින් ජීවත් වූ පරිසරයේ රබර් ගස් තිබිය යුතුයි. නමුත් දැන් ජීවත් වන පරිසරයේ රබර් ගස් නැහැ. සීතල සිංහ රාජයේ පාමුලේ. එහෙනම් භෞතිකව ඔහු දැන් ඉන්නේ වෙනත් අවකාශයක. සීතල සිංහ රාජයේ පාමුලේ වෙනත් රැකියාවක් සඳහා හෝ වෙනත් යම්කිසි කර්තව්‍යයක් සඳහා ඔහු දැන් පසුවන්නේ
සිංහරාජය පාමුල පිහිටි ගම්මානයක විය යුතුයි. එහෙත් ඔහුගේ සිත ඇදී යන්නේ ඔහු මීට පෙර වාසය කරපු ඒ රබර් ගස් සහිත ඒ පරිසරය. සිහිවේ මට නිදිමත ආනන්දයෙන් චමත්කාර වගුල ඔහු සිටින මේ සිංහරාජයේ පාමුල නිදිමත රජ කරන සෞම්‍ය කාන්තියෙන් යුතු පූර්ණ සඳේලිය ගලා බසින්නා වූ මේ සොඳුරු පරිසරයේ ඔහුගේ හදවත ඇදී යනවා අතීතයේ කරා. ඔහුගේ හදවත ආනන්දයෙන් සතුටට පත්ව යම් මතකයක් සොයමින් මතක පිපාසාවෙන් ගමන් කරන. සඳ පහන උරා මත් වූ ගමේ රබර්යාය ඔහුගේ හිත ඇදී යනවා. ඔහු ජීවත් වන ඒ ගමේ රබර්යාය මේ හා සමාන පරිසරයක් ගමේ රබර්යායේ තිබිය යුතුයි. ඔහු ගමේ ජීවත් වන අවදියේ හඳපායා තිබෙන විට රබර්යාය අතුරින් හඳපායා එම නිරීක්ෂණය කරන්න ඇති. හඳේ පහස, හඳේ සෞම්‍ය කාන්තිය ඔහු මනවින් නිරීක්ෂණය කරන්න ඇති. නමුත් දැන් සිටින්නේ රබර් වත්තක නොවේ සිංහරාජයේ පාමුල පිහිටි සීතල ගම්මානයක. මේ තුල අපට ව්‍යංගයෙන් යම්කිසි පණිවිඩ ගණනාවක් ලබා දෙනවා. එනම් කතකයා යම් ආකාරයක අගහිඟකම් වලින් පෙළෙන තරුණයෙකු විය හැකියි. ගමෙන් මිදි කර්කශ ශීත පරිසරයක ඔහු කුමක් කරනවා විය හැකිද? ඔහු නව රැකියාවක් කරනවා විය හැකියි. නොයසේනම් ඔහු අලුතෙන් විවාහ වී මේ සිංහරාජයේ පාමුල තරුණියක සමග නව ජීවිතයක් ගත කරනවා විය හැකියි. අප දන්නේ නැහැ. ඉතිරි වැත්තේ ප්‍රශ්නාර්ථයන් පමණයි. නමුත් ඔබ හොඳින් ධාරණය කරගන්න සඳ පහන උරා මත් වූ ගමේ රබර්යාය අපව නැවත කැඳවාගෙන යනවා ගම හඳේලිය පැතිර තිබෙන හඳේ පහස විඳින්නා වූ ඒ මනස්කාන්ත ගම්මානයේ කරා. එහෙනම් සඳ සහිත රාත්‍රීන්හි ඒ රාත්‍රී පහස සිහි කිරීම මේ කතකයාට නවමු අත්දැකීමක් නොවේ. ඔහුට පුරුදු හඳ පායා තිබෙන්නේ. හැබැයි පරිසරයන් දෙකක්. පෙර පුරුදු රබර් කැලෑව රබර් ගම්මානේ නොවේ. දැන් ඔහු පසුවන්නේ සිංහරාජයේ පාමුල තරමක් කර්කශ ශීතල ගම්මානයක. කවිය ඉදිරියට ගලාගෙන යාමේදී මෙන්න මෙහෙම අපූර්වට කවි පන්තිය රචනා කර තිබෙනවා. නවම් මහ ගෙවී යන ඉපල් අතු අග මුදු ලපටි දලු ඇදෙන රාත්‍රියේ. කවියා මේ කාලය පිළිබඳ පැහැදිලි අවබෝධයක් කවිය කියවන රස විඳින අපිට ලබා දෙනවා. නවම් මාසයේ ගෙවී යන කාලවකවානුව වන විට ගස්වල කොළ හැලි කොළ පතනයේවි ඒ ගස් අපට පෙනෙන්නේ ඉපල් ආකාරයට. හැබැයි ළඟ එන වසන්තය නිසා මේ ගස් කොළන් නැවත පුබුදිනවා. නවම් මහ ගෙවී යන ඉපල් අතුවග ඉපල් කෝටු පතනය වූ ශාක අග මුදු ලපටි දලු ඇදෙන රාත්‍රියේ නැවත දලුලන. ඉදිරියේදී වසන්ත කාලයේ බක් මාසේ පැමිණෙනවා. මැදින් මාසේ පැමිණෙනවා. ඒ නව මාසයන් පිළිගැනීම සඳහා අද ඉපල් බවට පත් වූ ශාක අගිස්සෙහි නව දලුලෑමක් සිදු වෙනවා. හොඳට නිරීක්ෂණය කළොත් මේක දැඩි ව්‍යංග්‍යාර්ථයේ දනවන කවි පන්තියක්. කතකයාගේ යටිසිතෙහි වෙලී පවතින අනාගත අපේක්ෂාවන් තමයි මේ ලපටි දලු ඇදෙන යනුවෙන් අවධාරණය කර තිබෙන්නේ. ඔහු යම්කිසි බලාපොරොත්තු සහගත හැඟීමකින් යුතුව කටයුතු කරනවා විය හැකියි. ගහ නව වසන්තයක් පිළිගැනීමට දලුලන්නේ යම්සේද කතකයා මේ තරුණයා තමාගේ සිතෙහි මෝදු වෙමින් පවතින ඒ නව බලාපොරොත්තු පිළිබඳ අඟවාලීමක් තමයි මේ කවි පන්තියේ ව්‍යංගයෙන් ප්‍රකාශ කර තිබෙන්නේ. ඔහුට නව බලාපොරොත්තුවක් ඔහුගේ හිතේ පළපදියම් වී තිබෙනවා. බොහොම ශාන්ත විවේකී සඳේලිය පහස භුක්ති විඳින සිංහරාජ අවට පරිසරයේ මේ රාත්‍රී මනස්කාන්ත බව
භුක්ති විඳින, නිරීක්ෂණය කරන ඒ පහස විඳින ගමන් තමයි ඔහු ඔහුගේ බලාපොරොත්තු අතර කිමි දෙන්නේ. අතීතයේද සිහිපත් කරමින්. ඊළඟ කවි කොටස. ඔන්න ඔහුගේ මතකයේ ඇදී යන අතීතේ කරා. කුප්පිලාම්පුවේ දැල්ල මිලීන කොට පිඟන් කටු කෑල්ලක්ගෙන කිරිපිහිය මුවහත් කරමින. කුප්පිලාම්පුවේ දැල්ල මිලීන කොට පිඟන් කටු කෑල්ලක්ගෙන කිරිපිහිය මුවහත් කරමින සොඳුරු වූ රහසිගත සෙනෙහි වීණාවගෙන ඔහු නැගණිය පිළිබඳ සිහිපත් කරනවා. දැන් මේ මොහොත වන විට ඔහුට හොඳ අවබෝධයක් තියෙනවා. නංගි මොනවද කරන්නේ? තමාගේ නැගණිය මොනවද කරන්නේ? ඇය මේ රාත්‍රී හඳ පිරුණු යාමයේ නිවසේ කුප්පිලාම්පුව රැගෙන කුප්පිලාම්පුවේ දැල්ල මිලිනකොට ඒ දැල්ලේ තීව්‍රතාවය අවම කරමින් පිඟන් කටු කෑල්ලක් රැගෙන කිරි පුප්පිහිය මෝහත් කරනවා. පසුදින ඇය නැවත රබර් කිරි කැපීමේ කර්මාන්තයේ නියුතු විය යුතුයි. මේ නැගණිය රබර් කිරි කර්මාන්තයේ නියැලෙන තැනැත්තියක්. ඇය පහළ සමාජ අවධිය නියෝජනය කරන තැනැත්තියක්. පහළ සමාජ පන්තියේ විවිධ අගහිඟතා මැද්දේ ජීවිතයේ ගැටගසාගත් තරුණියක් විය යුතුයි. පිහිය මොහත් තබන්නේ නැත්තම් ඇයට හෙට රබර් කිරි කපන්න අමාරුයි. ඇගේ සුපුරුදු ජීවන විලාසය ඇයට පවත්වා ගන්න බෑ රබර් කර්මාන්තයේ ඇසුරෙන්. බලන්න කවිපන්ති අමුණලා තියෙන ලස්සන. කුප්පි ලාම්පුවේ දැල්ල මිලිනකොට කුප්පි ලාම්පුවේ දැල්ල තීව්‍ර කරන්න බෑ. ඇයි මේ පිච්චෙන ලාම්පු තෙල් පවා වටිනවා. මේ පිලිස්සෙන ලාම්පු තෙල් පවා දැඩි ලෙස වටිනවා. එහෙනම් අරපිරි මැස්ම හොඳින් දන්නා තරුණියක් විය යුතුයි. අරපිරි මැස්ම හොඳින් දන්නා තරුණියක් නිසා කුප්පි ලාම්පුවේ දැල්ල තරමක් මිලිනකොට ඇයට අවශ්‍ය ප්‍රමාණයට ආලෝකය සපය ගන්නවා. අනෙක් පසෙන් සඳේ ආලෝකයක් ලැබෙනවා. එතකොට කුප්පි ලාම්පුව, පිඟන් කටු කෑල්ල, කිරිපිහිය මුවත් කිරීම මේවා දැඩි සංකේත. කිරි කර්මාන්තේ රබර් කිරි කැපීමේ කර්මාන්තයේ මේ නියුතු වන අගහිඟතාවයන්ගෙන් පෙළෙන තරුණියක් ඔබට සංකල්ප රූපාත්මකව සිහිපත් කරන්න පුළුවන්. හැබැයි බලන්න කවිය යොදා ගන්න වචන සොඳුරු වූ රහසිගත සෙනෙහි වීණාවගෙන මා නැවත අවධාරණය කරන්නම්. කුප්පි ලාම්පුවේ දැල්ල මිලිනකොට පිඟන් කටු කෑල්ලක්ගෙන කිරිපිහිය මුවහත් කරමින කවිය යොදාගන්නේ මිශ්‍ර ක්‍රියාවක්. කිරිපිහිය මුවහත් කරමින් සොඳුරු රහසිගත සෙනෙහි වීණාවගෙන මේ තරුණිය මේ යුවතිය රාත්‍රී වරුවේ මේ සඳ පායා එන රාත්‍රියේ ඇය මේ මොහොතේ කරන කාර්යය කුමක්ද? මේ කතකය සිහිපත් කරනවා. නංගි මේ වෙලාවට කරන්නේ මේ දේ. රෑ නින්දට යාමට පෙර කුප්පි ලාම්පුවේ දැල්ල අරගෙන පොඩ්ඩක් එක මිලින කරලා පොඩි පිඟන් කෑල්ලකින් ඇගේ කිරිපිහිය මුවහත් කරනවා. ඒ සමගම ඇගේ සොඳුරු රහසිගත සෙනෙහි වීණාව සොඳුරු රහසිගත සෙනෙහි වීණාව කියන වදන් වලින් අපට හැඟවෙන්නේ සතු යම්කිසි ප්‍රේමණීය දෙයක් සංගවාගෙන තියෙනවා. ඒ ප්‍රේම සම්බන්ධයක් විය හැකියි. එය තමා ආදරය කරන තරුණයා පිළිබඳ සතු සිතුවිලි මාත්‍රයන් විය හැකියි. මා යලි අවධාරණය කරන්නම් සොඳුරු වූ රහසිගත සෙනෙහි වීණාව. සොඳුරු එහෙත් රහසිගතයි. රැක ගන්න උත්සාහ දරනවා. ඒ රහසිගත සෙනෙහස ඇයට මහා මේරු පර්වතය වගේ. රැක ගන්න උත්සාහ කරනවා. සෙනෙහි වීණාව. වීණාව කෙතරම් කන්කලුද? ගුත්තිලගේ වීණානාදය අප කියවා තිබෙනවා. එතකොට ගුත්තිලගේ වීණානාදය හා සමානව මේ කන්කලු, මේ ආදරණීය රහසිගත මේ පුවත සිහිපත් කරමින් තමයි මේ සෞම්‍ය කාන්තියෙන් යුතු මේ රාත්‍රී වරුවේ නැගණිය පසුදිනේ රබර් කිරි කැපීම සඳහා තමාගේ පිහිය මුවහත් කරයි. එහෙනම් කතකයාට හිත ඇදී යනවා නංගිගේ ඒ ක්‍රියාවලිය වෙත. නංගි මේ වෙලාවේ මේ දේ කරනවා විය යුතුයි. මෙලෙස
අනාගතයේ පිළිබඳ සුබ සිහින දකිමින් ඇය මෙලෙස කරනවා විය යුතුයි. වයවයා මිහිර විද විද අනුප්‍රාස රසේ බොහෝ වේලා නිදිවරණ නැගණියනි රෑ දෙගොඩ යාමය වෙනකම් ඇය මේ රළු ක්‍රියාවලියේ පිහිය මුවහත් තැබීමේ ක්‍රියාවලියේ නියුතු වෙනවා. බොහෝ වේලා. නමුත් ඇගේ නිදි වර්ජිත බවට සහාය සපයන්නේ ඈ සතුව පැන නැගී තිබෙන අර ආදරණීය හැඟීම්. ඇගේ රහසිගත වීණාව. ඈ සතුව පළපදියම් වී තිබෙන ඒ ප්‍රේමණීය බලාපොරොත්තු. ඇයව වෙහෙසටපත් කරන්නේ නැහැ නිින්ද නැති උනායි කියලා. නිදිවරණ නැගණියනි රළුය නුඹේ අත කිරිපිහියට සැබෑමය එය. කවිය අවසන් කරනවා අපි දන්නවා රබර් කිරි කර්මාන්තයේ රබර් කිරි කැපීම නැත්නම් රබර් කර්මාන්තයේ නියුතු වෙනකොට තරුණියකට තිබිය යුතු ඒ මටසිලටු දෑත් ඇයට අහිමිව තිබෙන්න පුළුවන්. ඇගේ නිය වර්ණවත් නොවෙන්න පුළුවන්. ඇගේ අත්‍යුග පවිත්‍ර නොවෙන්න පුළුවන්. හැබැයි කතකයා උත්ප්‍රේක්ෂාලංකාරයේ දනවෙමින් පවසනවා ඔබේ දෑත් රළු නැහැ. ඔබේ දෑත් අපවිත්‍ර නැහැ. ඔබ වැරදි ක්‍රියාවක නියුතු වන්නේ නැහැ. ජීවිතේ ගැටගසා ගනිමින් ඔබේ අනාගත ප්‍රේමණීය ලෝකයේ වෙත යෑමටයි ඔබ මේ උත්සාහ දරන්නේ. ඒ නිසා සැබෑවක් ඔබේ අත ඔබේ හස්තය ආදරණීය හස්තයක්. මෙලෙස පවසන කවිය ඉදිරියට මුදුය සුපිරිසිදුය නුඹේ දෑත්. දැඩි උත්ප්‍රේක්ෂාලංකාරය. නැති දෙයක් වෙනස් විදිහකට අර්ථකථනය කිරීමක් අපි දන්නවා උත්ප්‍රේක්ෂාලංකාරය. රබර් කිරි කැපීම තුළ අත කර්කශ වෙනවා නේද? ඒ පිහිය අල්ලමින් රබර් කිරි කැපීම තුළ අතට දැනෙන්නේ දැඩි වෙහෙසක්. එතකොට තරුණියක වශයෙන් නැගේ අතේ ඒ සුමුදු ස්වභාවය දකින්න ලැබෙන්නේ. හැබැයි කවියා කතකයා පවසනවා ඔබේ දෑත් මුදුයි සුපිරිසිදු ප්‍රසන්නයි. අවසාන කවි පන්තිය කතකයා අතීතයේ සිහිපත් කරමින් මෙලෙස ආයාචනය කරනවා. දිගු කොට සඳ කැරැල්ලක් සේම උපමාවක් ඒ අත මාත් වාඩි කරගනු මැන ඔය සඳ යටම නැගණියනි. ආදරණීය නැගණියනි හඳේ කැරැල්ලක් වගේ හඳේ ප්‍රකාශනයක් වගේ ඔබේ හස්තය දිගු කරමින් ඔබ අසලින් මාව වාඩි කරව ගන්න. ඔය සඳ යටම ඔබේ ආසන්නයේම මාව වාඩි කරව ගන්න. යනුවෙන් කවි පන්තිය අවසන් කරනවා. ඉතින් අපට එළඹෙන්න පුළුවන් නිගමන දෙකක් තිබෙනවා. එනම් මේ තරුණියගේ එක කුස උපන් අයියා වෙන විවාහයක් කරගෙන දැන් සිංහරාජයේ පාමුල පදිංචිව සිටිනවා විය යුතුයි. දැන් ඒ අයියට දැනෙනවා මා විවාහ වුණා වැඩි කලින් වැඩි මට තව දුරටත් නංගිත් සමග ඉන්න තිබුණා. නංගිගේ ඕනෑපාකම් බලන්න තිබුණා. මගේ පුංචි නංගි ප්‍රේමණීය සිතුවිලි හිතේ තබා ගනිමින් මේ මොහොත වන විටත් තමාගේ කිරිපිහිය මෝහත් කරනවා ඇති. මට නංගි සමග තව ටිකක් කාලය ගත කරන්න තිබුණා නේද කියන සිතුවිල්ල මේ ආදරණීය අයියට දැනෙනවා විය හැකියි. අප අනෙක් පැත්තෙන් සිතුවොත් මේ තරුණියගේ සිත්ගත් තරුණයා තමාගේ පෙම්වතිය පිළිබඳයි මේ සිතන්නේ. එකම හඳක් යටට වාඩි කරගන්න යනුවෙන් කරන ආයාචනය තුල ඒ ප්‍රේමණීය එකතු වීම සංකේතවත් වී තිබෙනවා. ඔවුන් දෙදෙනා තැන් දෙකක සිටියත් හදවතින් එක තැන එකම අනාගතයක් පිළිබඳ සිහින මවන්නන් විය හැකියි. ඒ නිසා දුවේ පුතේ ඔබට බාරයි මේ ਵਿਚාරය අයියා කෙනෙකුගේ කෝණයෙන් හෝ අයියා කෙනෙක් වන් එහෙත් පෙම්වතෙකුගේ කෝණයෙන් ගොනු කරන්න. ඉතින් ඔබට ආරාධනා කරනවා මෙවැනිම රසවත් රසස්වාද සමග එකතු වන්න. අප ඉදිරියේදී මේ හා සමාන තවත් රසස්වාද ඉදිරිපත් කරනවා. විෂන් රේඩියෝ ශ්‍රී ලංකා අපේ නාලිකාව සමග එකතු වන්නේ. සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න. ඔබ සියලු දෙනාට ජය වේවා.